So today I want to first discuss about web design software. Right? ඒ කියන්නේ අපි වෙබ් ඩිසයින් කරන විවිධ මෘදුකාංග තියෙනවා. හරි? මොනවද මේ විවිධ මෘදුකාංග? දැන් in our case what we use is notepad. Right? What we have used is notepad. So that means we have used simple text editor. අපි notepad පාවිච්චි කරේ අපි කියනවා සරල ටෙක්ස්ට් සංස්කාරකයක් කියලා කියනවා. ප්‍රශ්නේ තියෙන්නේ පුතාලට කෝඩ් මතක තියාගන්න ඕනේ නේද? ඊට පස්සේ ඒක ගැන හොඳ දැනුමක් තියෙනවා. So you have to have a sound knowledge on technical content. But then there are other software like Composer, like right, Adobe Dreamweaver. You may have heard, right? ඒ වගේ software ගත්තහම you can easily create websites without knowing code. Right? So there are two types of web design software. මේකට සිංහලෙන් කියන්නේ web නිර්මාණ මෘදුකාංග කියලා. මේකට කියනවා right? web නිර්මාණ මෘදුකාංග. දෙකක් තියෙනවා. පළවෙනි එක අපි කියනවා වෙබ් සංස්කාරක. එහෙනම් ඒකටම in English we will say web authoring tools. Right? Two types. We call it web authoring tools. Right? So in web authoring tools, you have a graphical interface, and then we can design the page and the software will generate the HTML code. तर මේ web සංස්කාරකවලදී වෙන දේ තමයි නිකන් word වගේ අපිට සාමාන්‍ය අතුරු මොහොනක් තියෙනවා අපිට ඕන විදිහට මේක ඩිසයින් එක කරපුවාම එයා ඒකට අදාළ කේතය ගොඩනගනවා. So we call it web authoring tools. අපි ඒවට කියනවා web සංස්කාරක මෘදුකාංග. Right? මෙයාට උදාහරණ ගත්තොත් right? උදාහරණ ගොඩක් තියෙනවා. මේවට උදාහරණ ගත්තොත් මේ Composer, CK editor, Blue Griffin කියන ඒවා free and open source. එහෙම නැත්නම් අපි කියනවා විවෘත හා නිදහස් මෘදුකාංග යටතට එනවා. මේ ටික එන්නේ විවෘත නිදහස්. හරි? විවෘත හා නිදහස් මෘදුකාංග එහෙම නැත්නම් අපි කියනවා we call it free and open source. Free and open source යටතේ තමයි මේ Composer, CK editor, Blue Griffin කියන ඒවා තියෙන්නේ. අපිට අවශ්‍ය විදිහට ටයිප් කරද්දී ඊට අදාළව HTML කේතය ගොඩනැගෙනවා. මේකෙම වාණිජ මෘදුකාංගයක් තියෙනවා පොතේ. Adobe Dreamweaver, front page වගේ මෘදුකාංග ගත්තාම තවත් උදාහරණ ගත්තොත් මේ Dreamweaver, Microsoft front page කියන ඒවා වාණිජ commercial. අපි මේවට කියනවා වාණිජ. නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා commercial. Commercial software. You have to pay for it. එහෙනම් මතක තියාගන්න. There are two types of web design software. First one we call web authoring tool. Web authoring tools means without knowing the HTML language, you can create web pages.
Now for that, you have free and open source software such as Composer, CK Editor, Blue Griffin, or commercial ones like Adobe Dreamweaver or Microsoft Front Page. එහෙනම් අපි කතා කරේ පුතේ වෙබ් නිර්මාණ මදුකාංග HTML කීත පිළිබඳව නොදන්නා එහෙම නැත්නම් ඒ පිළිබඳව ඉහළ දැනුමක් නොමැති අය සඳහා මේ වෙබ් සංස්කරණ මදුකාංග පාවිච්චි කරන්න පුළුවන්. ඒතර ඒවා කොටස් දෙකක් යටතේ අපි දකිනවා විවෘත නිදහස් මදුකාංග සහ වාණිජික. දෙවෙනි වර්ගය මේ පළවෙනි එක. The second type we call content management systems, CMS. Now the second one is called content management system, CMS. අපි මේකට කියනවා සන්දාන කළමනාකරණ පද්ධති කියලා. So we call it right, සන්දාන කළමනාකරණ පද්ධති. නෑ ලියන්න දුන්නේ නැහැ පුතේ මම මේක නෝට් එක වෙන මේ වන්නම් මේක. මේක ලියන්න ඕනේ. අපි කතා කරමින් හිටියේ netmin වෙබ් නිර්මාණ මදුකාංග ගැන. ඒකේ වර්ග දෙකයි වෙබ් සංස්කාරක සහ සන්දාන කළමනාකරණ පද්ධති කියලා. වෙබ් සංස්කාරක කියලා කියන්නේ අපි HTML ගැන වැඩි අවබෝධයක් නැති අය සඳහා වෙබ් පිටු නිර්මාණය කරන්න පුළුවන්. ඒතර මේ වෙබ් සංස්කාරක මදුකාංගයෙන් තමයි HTML කීතේ ගොඩනගන්නේ. Okay, so we were discussing the second type, content management system, CMS. So what happens here? So if you want to create dynamic web pages, dynamic means content will vary, like Cricinfo. Cricinfo කියලා කියන වෙබ්සයිට් එක ගත්තොත් අපි ක්‍රිකට් මැච් එකක් කරනකොට බෝල් බයි ඩීටේල් ඒක නිතර වෙනස් වෙන ඒවා හදාන්න අපිට මේ සන්දාන කළමනාකරණ පද්ධති පාවිච්චි කරන්න පුළුවන්. ඒත් මේකටත් උදාහරණ ගණනාවක් තියෙනවා. මම කීපයක් දුන්නොත් අපි Joomla, WordPress එහෙම නැත්නම් Drupal කියන මේ වචන හොයලා බලන්න ඉන්ටර්නෙට් එකේ. හරි? Joomla, WordPress, Drupal කියලා කියනවා. මෙන්න මේවෙන් පුළුවන් අපිට ගතික වෙබ් අඩවි ඒ කියන්නේ අපේ තියෙන කන්ටෙන්ට් එක වෙනස් වෙන විදිහේ වෙබ් අඩවි නිර්මාණය කරන්න. මීට අමතරව පුතේ මම කිව්ව නිසා මේ වෙනස්කම ගැන අපි වෙනම කතා කරොත් මේ සාමාන්‍ය වෙනස් නොවන වෙබ් අඩවි කියලා තියෙනවා. අපි ඒවට කියනවා ස්ටැටික් කියලා. මේ ස්ථිතක වෙබ් අඩවි කියලා කියන්නේ වෙනස් වෙන්නේ නැති. සාමාන්‍ය අපි පුතාලට මං හදන්න කියලා දෙන්නේ HTML වලින් මේවට කියන්නේ ස්ථිතක වෙබ් අඩවි. නැත්නම් we call it static website because it's not going to change frequently. හරි? ඒ කියන්නේ මේ තියෙන content එක කිසියම් කාලයක් වෙනස් වෙන්නේ නැත්නම් අපි ඒවට කියනවා ස්ථිතක වෙබ් අඩවි කියලා. ඒතර මේවට තමයි HTML පාවිච්චි කරන්නේ. ඒතර අපි languages ගත්තාම හරි HTML භාෂාව පාවිච්චි කරන්නේ ඒකට. hypertext markup language. හැබැයි අර මම කලින් කිව්වා dynamic website කියලා කියන්නේ ගතික වෙබ් අඩවි. content එක නිතර වෙනස් වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට weather නේද weather එක කියන එක නිතර වෙනස් වෙනවා. එයාපෝට් එකේ flights පිළිබඳව තියෙන වෙබ් අඩවි නිතර වෙනස් වෙනවා. ඒකට අපි කියන ගතික වෙබ් අඩවි. So whenever the content changes we call it a dynamic website. හරි? එතකොට දැන් පුතාලගේ දැන් විභාග ප්‍රතිඵල ආවනේ. ඒතර ඒකත් ගතික වෙබ් අඩවියයි. පුතාලගේ ඉන්ඩෙක්ස් නම්බර් එක දුන්නාම ඊට අදාළ ප්‍රතිඵලය අපිට ලබා දෙනවා. අන්න ගතික වෙබ් අඩවිය හොඳ උදාහරණයක්. ඒතර භාෂා ගත්තොත් මේවට තියෙන විශේෂ භාෂා. ඒ විශේෂ භාෂා තමයි අපි languages විදිහට PHP, ASP.NET එහෙම නැත්නම් JSP ඔන්න ඔය වගේ නම් වලින් අපි නිර්මාණය කරනවා. ඒ කියන්නේ ගතික වෙබ් අඩවි නිර්මාණය කරන්න අපි මෙන්න මේ භාෂා පාවිච්චි කරනවා. Okay, remember if you have a static website which means the content is not going to change for a long period of time then you can use HTML.
If you want to create a dynamic website, which means the content changes frequently, then you have to use languages such as PHP, ASP.NET, and Java Server Pages, JSP. Right. Now let's look at different persons involved in developing website, right? Different person will be there when you're designing a web page, right? So different persons are there. Let me put. එක එක කට්ටිය අපිට සම්බන්ධ වෙනවා මේ ඩිසයින් කරද්දී. අපි කියන්නම් person. Okay, so let's look at when you want to create a website, right? What kind of a persons involving in this, right? මොන වගේ පුද්ගලයෝද සම්බන්ධ වෙන්නේ කියලා බලමු. පළවෙනි එක වෙබ් අඩවි නිර්මාපක. ඒ කියන්නේ මේ වෙබ් අඩවිය නිර්මාණය කරන්න ඕනේ කියලා මුලින්ම තීරණය කරන කෙනා. මොනවද එන්න ඕනේ කියන එක තීරණය කරනවා. right? මෙයා තමයි කොයි විදිහද පෙනුම තියෙන්නේ මොනවද මම මේකට දාන්න අපි කියන අතුරු මුහුණත සැලසුම් කරන්නේ මෙයා. Right? The very first person is the author of the web page. He is the one who designed the user interface. Right? Then we have editor. Editor කියලා කියන්නේ සංස්කාරක. Right? So the editor is the one who actually write the code and also like debug the code. Right? You find any errors in the code, you change it. That's the editor. So මේ සංස්කාරක කියන එක තමයි පුතේ HTML කේතවලින් ලියලා දෝෂ තියෙනවා නම් පරීක්ෂා කරලා නිවැරදි කරන එක්කෙනා. ඊළඟට ඉන්නවා ප්‍රකාශක, publisher. ප්‍රකාශක. ඒ කියන්නේ වෙබ්සයිට් එකක් හැදුවට විතරක් බෑ. නේ පොතක් අපි ලිව්වට බෑ. ඒක මුද්‍රණය කළා ප්‍රකාශනය කරන්න ඕන. කවුරු හරි මේක නේද බෙදා හැරලා ඒ වැඩ කටයුතු කරන්න ඕන. ප්‍රකාශක, publisher. වෙබ් අඩවියකුත් එහෙමයි. වෙබ් අඩවියකුත් අපි නිර්මාණය කරාට පස්සේ ඒක ප්‍රකාශයටපත් කරන්න ඕනේ. කොහොමද වෙන්නේ කියන එක අපි කතා කරමු තව ටිකකින්. So you need to publish the website, right? Once you create the website, publish the website. The person who is responsible for this is known as publisher. Right? ඊළඟට පුතේ තියෙනවා මේ දැන් වෙබ් අඩවිය අපි හුඟක් වෙලාවට තියෙන්නේ නේද? තව වෙබ් සේවාදායක පරිගණකයකනේ. ඒතර මේක පාලනය කරන්නත් අපිට කෙනෙක් ඕනේ වෙනවා. හරි. වෙබ් අඩවියට එන කට්ටිය ඒකට අදාළ දත්ත මෙන්න මේවා පාලනය කරන කෙනාට අපි කියනවා වෙබ් අඩවි පරිපාලක කියලා. So then we have to have an administrator to look after the data, right? And maintenance in the web server. අන්තිමට ගත්තාම මේ වෙබ් පිටුව පාවිච්චි කරන අය අපි කියනවා පරිශීලකයන් කියලා. වෙබ් පිටුව පාවිච්චි කරන අයට අපි කියනවා පරිශීලකයන්. එයාලා තමයි මේ වෙබ් අඩවිය පාවිච්චි කරන්නේ. So the final one, the users, and they are the ones who actually use the website. එහෙනම් අපි ඔන්න පුද්ගලයන් සහ ඒකේ කාර්යභාරයන් ගැන කතා කරා. වෙබ් අඩවියක් නිර්මාණයකදී තනි පුද්ගලයෙකු විසින් නෙමේ පුද්ගලයන් සමූහයක් එකතු වෙලා තමයි වෙබ් අඩවියක් නිර්මාණය කරන්නේ. එතකොට මුලින්ම වෙබ් අඩවි නිර්මාපක කියලා කෙනෙක් ඉන්නවා. එයා තමයි මේ අතුරු මුහුණත් සැලසුම් කරන්නේ. ඊට පස්සේ සංස්කාරක ඉන්නවා. එයා තමයි කේත ලියලා දෝෂ පරීක්ෂා කරලා නිවැරදි කිරීම කරනවා නම් කරන්නේ. ප්‍රකාශක තමයි වෙබ් අඩවිය ප්‍රකාශයටපත් කරන්නේ. ඊට පස්සේ වෙබ් අඩවියේ දත්ත අදාළ නඩත්තු කටයුතු සිදු කරන්න අපිට ඉන්නවා වෙබ් අඩවි පරිපාලක කෙනෙක්. අවසාන වශයෙන් ඉන්නවා පරිශීලකයා. Okay, so now what we have just discussed is the person involved in design a web page. We'll start with the author. That is he's the person who actually developed the user interface. Then we have editor.
editor will write the code, find any errors and debug, and then publisher will publish the website, and then we have administrators to look after the web server and the data and maintenance, and finally we have users to use the website. Right. Now let's look at the process of publishing website. Right. Publishing website. Right. Publishing website. එහෙනම් වෙබ්සයිට් එක පබ්ලිෂ් කරනවා කියන්නේ මොකක්ද? වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කරන්නේ මොකක්ද කියන එකයි බලන්න යන්නේ. මම මේක කරලා මම කලින් හදපු වෙබ් අඩවියක් පොතේ අප්ලෝඩ් කරලා පෙන්නනවා. ඒතකොට දැන් වෙබ්සයිට් එක අපි ඩිසයින් කරන එක ඉගෙන ගත්තා පුතේ. පොඩි කමාන්ඩ්ස් ලියලා මම හිතනවා දැන් පුතාලට මේ වෙනකොට වෙබ් අඩවියක් නිර්මාණය කරන්න පුළුවන්. I hope now you can write your own website. Right? දැන් ඊට පස්සේ මේකට අපිට software එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ මේක host අපි කියනවා වෙබ් සත්කාරක පරිගණකයක දාන්න ඕනේ කියලා මම පෙන්නන්නම් ඒක. වෙබ් සත්කාරක පරිගණකයක් කියලා කියන්නේ අපි වෙනුවෙන් අපේ වෙබ් අඩවිය තියාගන්න අන්තර්ජාලයේ තියෙන සේවා දායක පරිගණකයක්. වෙබ් හොස්ට් කෙනෙක්. සාමාන්‍යයෙන් අපිට අවුරුද්දකට කිසියම් ගාණක් ගෙවලා මේක තියෙන්න පුළුවන්. හරි. ඊළඟට අපිට ඕනේ ඩොමේන් නේම් එකක්. පුතාලා දන්නවනේ. නේද? අපි පිටුවක් හැදුවම මේ පිටුවට යන්න ඩොමේන් නේම් එකක් ඕනේ. හරි. ඩොමේන් නේම් එකක් ඕනේ. හරි අපේ වෙබ් සබ්දායක පරිගණකයක් ඕනේ ඩොමේන් නේම් එකක් ඕනේ. හරි ඒ කියන්නේ නමක් ගන්න ඕනේ www. කියලා ගන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට අපේ ක්ලාස් එකේ වෙබ් අඩවිය www.pahana.online.lk කියලා තමයි මම අරගෙන තියෙන්නේ. හරි අපි ඒක මිලදී ගන්න ඕනේ. ඊට පස්සේ අපි ඒක අප්ලෝඩ් කරන්න ඕනේ. අප්ලෝඩ් කරන්න ඕනේ මේක යවන්න ඕනේ. ඒකට විශේෂ මෘදුකාංග තියෙනවා අවශ්‍ය නම් අපි මේක කරන්න ඕනේ. නිතර මේකේ තියෙන දේවල් අපි වෙනස් කරන්න ඕනේ. හොඳයි. ඔය ටික තමයි තියරි ටික ඉතුරු වෙලා තිබ්බේ. මම මේ අන්තිමට කිව්ව එක මම පුතාලට කරලා පෙන්නන්නයි යන්නේ ඊළඟට. හරි? ඒ කියන්නේ මම පුතාලට පෙන්නනවා කොහොමද අපේ පහන වෙබ් අඩවිය මම අන්තර්ජාලයේ තියලා තියෙන්නේ කියන එක මම පුතාලට කියනවා. හරි? right. හොඳයි පුතේ. එහෙනම් මුලින්ම මම sharing එක disable කරන්න. මම මේ වෙබ් අඩවියට යනවා. පුතාලා නිකන් බලාගෙන මේ විභාගෙට අහන්නේ නේ. නමුත් දැනගෙන ඉන්න ඕනේ. මොකද්ද වෙන්නේ තියරි එක විතරක් මදින්නේ නේ. එහෙනම් මුලින්ම පුතේ මම පෙන්නන්නම් අපේ වෙබ් අඩවිය. හරි. ඒතොර අපේ වෙබ් අඩවිය තියෙන්නේ www.pahana.online.lk කියලා. මේ වෙබ්සයිට් එක දාලා තියෙන pahana.online.website කියලා. එතකොට මෙන්න අපේ වෙබ් අඩවිය. ඒතර මේකේ මම පුතාලට කිව්වා පුතාලට මම ලින්ක් එක ෂෙයා කරලා තිබ්බා. පුතාලට මම යූසර් නේම් පාස්වර්ඩ් දුන්නා සම්බන්ධ වෙන්න කියලා. නේද? යූසර් නේම් පාස්වර්ඩ් මම කලින් සැරේක ෂෙයා කරා. ඒකේ පුතාලට යන්න පුළුවන්. මොකද මම පේපර්ස් ඔක්කොම ඊළඟට අප්ලෝඩ් කරන්නේ මේකට. ඒතර පුතාලට ඒක යන්න යූසර් නේම් පාස්වර්ඩ් එකක් ඕනේ වෙනවා. මම මගේ යූසර් නේම් පාස්වර්ඩ් එක දුන්නේ. ඒතර මේකේ තමයි අපි ඉස්සරහට ඔක්කොම තියන්න යන්නේ. පුතාලගේ පේපර්ස් එහෙම ඔක්කොම මේකේ අප්ලෝඩ් කරලා තියෙන්නේ දැනටත්. අපි අප්ලෝඩ් කියන එක යනවා. ඒ කියන්නේ පේපර්ස් වලට ආවම මේකේ තියෙනවා පුතේ O level papers කියලා. මේ පුතාලට පේන දැනටමත් අපි අප්ලෝඩ් කරලා තියෙන ඔක්කොම පේපර්ස් ඔන්ලයින් භාෂා දෙකේම. හරි? right.
දැන් මේක අපි හැදුවේ කොහොමද කියන එකට කලින් කොහොමද මේ වගේ එකක් කරගන්නේ කියන එක මම පොඩ්ඩක් පෙන්නන්න. හරි. මම හිතන්නේ වෙබ් හොස්ටිං වෙන්න ඕනේ. ඒක නෙමෙයි. රයිට් මේ තියෙන ඒ වගේ තැනක් තමයි මම මගේ එකත් පෙන්නන්න. පුතේ අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ වෙබ් ඇඩ්‍රස් එකක් ගන්න ඕනේ. ඒව දෙන තැන් තියෙනවා. දැන් උදාහරණයකට GoDaddy. හරි. GoDaddy කියන වෙබ් අඩවියට ගියොත් මේකේ වගේ එක වෙබ්සයිට් එකක් අපි අපේ වෙබ් පිටුව යවන්න එහෙම නැත්නම් තැන්පත් කරන්න අපි ඒ වෙබ් නාමයක් ගන්න ඕනේ. හරි. ඉන්දියන් එකේනේ අපි බලමු ඉන්ටර්නේෂනල් එක ගන්න පුළුවන්ද කියලා. අපි නිකන් ඉන්දියාවට දාලා වගේ පෙන්නන්නේ. බලන්න අපිට ඒක චේන්ජ් කරන්න පුළුවන්කමක් තියෙද කියලා. නැත්නම් මේක ඔක්කොම ඉන්දියන් රුපීස් වලින්. ඒ සාමාන්‍යයෙන් මගේ account එකට log වෙනකොට ඒගොල්ලෝ username password එකක් එක message එකක් එවනවා. ඒ කියන්නේ මමයි මේ log වෙන්නේ කියලා බලන්න. මේ GoDaddy වෙබ් අඩවියෙන් පුළුවන් අපිට අවශ්‍ය නම් අපිට වෙබ් domain name එකක් ගන්න. උදාහරණයක් විදිහට මම අලුත් එකක් ගන්න යනවා කියලා හිතමු. මම GoDaddy වලට ගිහිල්ලා මම අලුත් එකක් ගන්න යනවා. domain name එකක් අපි ගන්න යනවා. උදාහරණයකට ඉස්සෙල්ලම බලන්න ඕනේ මේක තියෙනවද කියලා. ඔව් netmin අහලා තියෙනවා මේකට pay කරන්න ඕනද කියලා. pay කරන්න ඕනේ. උදාහරණයකට මම බලන්න යනවා මගේ නමින් ගන්න පුළුවන්ද කියලා. ගන්න පුළුවන්ද කියලා අහන්න. හරි. .com කියලා තියෙනවා. මේ තියෙන්නේ. හැබැයි මෙච්චරක් ගෙවන්න ඕනේ මේ. එහෙම නැත්නම් මේක මේ අපිව ඉන්දියාවට දාලා තියෙන පොතේ මේ මොකද මම හිතන්නේ ඉන්දියාවේ යාළගේ තියෙනවා. එහෙම නැත්නම් අපිට මේ වෙනත් නම් වලින් මේ එක එක නම් ඒගොල්ලෝ සජෙස්ට් කරලා තියෙනවා. කොහොමද ගන්න ඕනේ කියලා. හරිද? එහෙනම් ඒක ඉස්සෙල්ලම මේක මිලදී ගන්න ඕනේ. එක අංක එක. දැන් මම වැඩේ දැන්ට මේක මිලදී අරන් තියෙන්නේ. .lk එක ගන්න ලංකාවේ වෙබ් අඩවි තියෙනවා. මේ GoDaddy එක තමයි ගොඩක් වෙලාට අපි ඉන්ටර්නැෂනල් මාකට් එකේ ගන්න. right. මේක මෙහෙක පේ කරන්න ඕන. පේ කරලා ගත්තට පස්සේ අපිට මේ නම හම්බ වෙනවා.
ඊට පස්සේ හොස් කරන්නත් අපි ගෙවන්නවා. හොස් කරනවා කියන්නේ අපි තියා ගන්නවා. ස්ටෝරේජ් එකට කොච්චර අපි පාවිච්චි කරනවද, ඩොමේන් කීයද කියන එකටත් අපි ගෙවන්නේ. දැන් මේ තියෙන වගේ මේකේ කියනවා පුතේ අවුරුද්දට අපි රුපියල් 3600ක් දුන්නාම අපිට 1GB ස්පේස් එකක් දෙනවා 50GB data transfer එකක් එක්ක අපිට 2 domains. 2 domains කියලා කියන්නේ මේක domain එකක් නම් මේක domains දෙකක්. මේ වගේ web ලිපින දෙකක් අපිට මේකේ තියන්න පුළුවන් කියලා කියනවා. හරි? අපිට ඒක වැඩිපුර අවශ්‍ය නම් පුතට පේන ඇති වැඩිපුර අපි ගෙවන්න ඕනේ. ඒ අපිට තියෙන ඉඩ ප්‍රමාණය අනුව. එහෙනම් අපි මුලින්ම මේ ඩොමේන් නාමයක් ඩොමේන් නේම් එකක් ගන්න ඕනේ. ඊට පස්සේ අපි host space එකක් මේ දෙකම ගන්නවා. දැන් මේකෙන් ගත්තට පස්සේ තමයි පුතේ අපිට ඊළඟ කොටසට යන්න පුළුවන් වෙන්නේ. හරි? right. දැන් අපි මුදල් දීලා ගත්තට පස්සේ අපිට ලොගින් දෙනවා පුතේ. අපි දැන් දෙකේම එහෙමයි. අපි ඩොමේන් නේම් එකත් අපි මුලදී ගන්නවා. අපි ඊට පස්සේ ඒක ඉඩත් අපිට මිලදී ගත්තට පස්සේ අපිට ඉඩක් ලබා දෙනවා. හරි? දැන් පුතේ මගේ එක තියෙන්නේ ලංකා හොස්ට් එකේ. හරි? ලංකා හොස්ට් එකේ තමයි පුතේ මම මේක දාගෙන තියෙන්නේ. එතකොට මම ලංකා හොස්ට් එකට ගියොත් එන්න මේකේ තමයි පුතේ මං පහන කියන එක අරන් තියෙන්නේ. හරි? එතකොට මම මේකේ මම ලොග් වෙලා පෙන්නනවා කොහොමද මේක දැන් මම මිලදී අරගෙන තියෙන එක. ඉතින් මේකෙන් මට කැමති එකක් තෝරගෙන ඒකට මුදල් ගෙවලා ගත්තට පස්සේ මට හම්බෙනවා. ඒතර .lk එකක් නේ මං ගත්තේ. ඒතර ඒ .lk එකට මම මෙච්චරක් ගෙවන්න ඕන පුතාට පේනවා ඇතිනේ මේ. හරි? එතකොට අපි .lk කියලා ගත්තොත් මෙච්චරක් ගෙවන්න ඕන. .com නම් මෙච්චරක් අන්න එහෙම. අවුරුද්දට. එතකොට අපිට මේක තියනවාද කියලා ගන්න පුළුවන්. දැන් ඒක අපි මේ දෙකම ගත්තට පස්සේ මම ඒක කරන්න යන්නේ නැහැ. මම ෆයිල් එකක් අප්ලෝඩ් කරන විදිය පෙන්වන්න යනවා. හරි? එහෙනම් මුලින් ඉඳන් අපි ගියොත් හරි? මේකට ගිහිල්ලා අපි යනවා ක්ලයන්ට් ඒරියා කියන එකට. මේක ඉතින් එකෙන් කර පොඩ්ඩක් වෙනස් වෙනවා. දැන් මම යන්නේ මගේ සිස්ටම් එකට ඔන්න පහන schoolofcomputing@gmail.com එකෙන් තමයි මම ලොග් වෙලා තියෙන්නේ. මම ලොග් වෙනවා. හරි? ඊට පස්සේ මම යනවා my services වලට. ඒකේ තමයි පෙන්වන්නේ මට මොනවද තියෙන්නේ කියලා. දැන් පුතාලට පේනවා ඇති ඔන්න මම 2GB එකක් තමයි අරන් තියෙන්නේ. හරි? ඒකේ මම ඩීටේල්ස් වලට යනවා. ඊට පස්සේ මේකේ අපිට ලොග් වෙන්න තියෙනවා. මේකේ සර්විසස් වලට ගිහපුවහම
අපිට ලොග් වෙන්න තියෙනවා මේකට ලොග් වෙන්න පුළුවන්. right. එතකොට දැන් මම මේකේ ඇතුළට යන්නයි යන්නේ. මේක ඊතරම් ඔයාලට දැනට තේරෙන්නේ නැති වෙයි. නමුත් අදහස තියාගන්නකෝ දැන් අපි මේකේ මගේ වෙබ් පිටු තියලා තියෙන තැන පෙන්වන්නයි යන්නේ. වෙබ් පිටු තියලා තියෙන පෙන්නන මම යනවා ෆයිල් මැනේජර් එකට මේකෙන් මට පෙන්වන්න පුළුවන් පුතේ වෙබ්සයිට් එකේ ෆයිල් අපි කොහෙද තැන්පත් කරලා තියෙන්නේ කියලා පෙන්නන්න. මෙන්න පෙන්නනවා. මේකේ මේ ෆයිල් තියෙන මේ www යන යටතේ මේ පුතාලට පේන තියෙන Moodle 39 මෙන්න මෙතන තමයි මගේ ෆයිල්ස් ටික තියෙන්නේ. හරි? දැන් මම පුතේ මේකට වෙබ් පිටුව දාලා පෙන්නන්න යනවා. කොහොමද ඒක වැඩ කරන්නේ කියලා දැනට පෙන්නන විදිය ගත්තොත් හරි මම index.html page එකට කියන්නේ www.pahana.lk නේද? pahana online.lk කියලා ගහපුවාම මේ පිටුවට තමයි එන්නේ. පුතාලට මතකනේ මං ගිය සතියේ කරා කීපයක් මොකද්ද කරේ? මං කිව්වා පුතාලා ගියවත් මං අප්ලෝඩ් කරනවායි කියලා. දැන් මේකේ මම පෙන්නන්න යනවා. මගේ තියෙන වෙබ් පිටුවක් ඉස්සෙල්ලා ඊට පස්සේ මේක අප්ලෝඩ් කරලා පෙන්නනවා. හරි? අපි බලමු මෙන්න මේ පිටුව අපි අප්ලෝඩ් කරමු බලන්න. හරි? මෙන්න මේ පිටුව අප්ලෝඩ් කරමු බලන්න. දැන් මේක තියෙන්නේ මගේ ඩෙස්ක්ටොප් එකේ නේ මගේ ඩෙස්ක්ටොප් එකේ තියෙන star.html කියලා. හරි මම මේක අප්ලෝඩ් කරන්න යන්නේ බලමු කොහොමද කරන්නේ කියලා. හරි ඒතර මගේ ෆයිල් එකේ නම star. හරි මගේ ෆයිල් එකේ නම star. මම මේක අප්ලෝඩ් කරනවා. කොහොමද අප්ලෝඩ් කරන්නේ? මගේ ඩෙස්ක්ටොප් එකේ ඉඳන් අරගෙන මම මුළු ස්ක්‍රීන් එකම ෂෙයා කරනම් පුතේ නැත්තම් පේන්නේ නැති වෙයි. හරි. මම මේකෙන් ගිහිල්ලා මට පුළුවන් අපිට අප්ලෝඩ් එකක් දෙන්න. දැන් මේකට අපිට මොනවා හරි දාන්න ඕන නම් මෙන්න මෙතන තියෙන අප්ලෝඩ් බටන් එක. අප්ලෝඩ් බටන් එක ක්ලික් කරපුවාම අපිට මේ ෆයිල් එක දාන්න පුළුවන්. මම මේ ස්ටාර් කියන ෆයිල් එක මේක ඇතුළට ඩ්‍රැග් කරලා දානවා. මෙන්න ස්ටාර් කියන ෆයිල් එක ඔන්න දැම්මා. මෙන්න ෆයිල් එක අප්ලෝඩ් වුණා. හරි? right. දැන් පුතාලට ගියොත් පෙනෙයි මෙන්න මෙතන මේ star.html කියලා තියෙනවා. දැන් මේ පිටුව ඔයාලට බලන්න ඕන නම් පුතේ යන්න ඩබල් ක්ලික් කරන්න www.pahana.lk දැන් අපිට පුළුවන් ඇක්සස් කරන්න කොහොමද pahana.lk/star star.html ඔච්චරයි. ඉමේජ් එක ඩිස්ප්ලේ වෙනවා. චූටි ප්‍රශ්නයක් තියෙනවා පුතේ මේ ඉමේජස් අපි අප්ලෝඩ් කරලා තිබුණේ නැහැ. ඒ නිසා අපි මේවා අප්ලෝඩ් කරන්න ඕනේ. මේක නම් මම ඔන්ලයින් ගත්තේ. පුතාට මතක නම් මේක URL එක ඔන්ලයින් දුන්නේ. ඒක නිසා මේක මේ ලෝඩ් වුනේ. දැන් මේවා නැහැ. ඉමේජස් උත් අප්ලෝඩ් කරන්න ඕනේ. හරි? ඒක නිසා හරි මම ඉමේජස් ටිකත් අප්ලෝඩ් කරනවා. දැන් ආපහු අපි මෙතෙන්ට යනවා අප්ලෝඩ්. මම ස්ටාර් කියන ඉමේජ් එකක් දානවා. මෙන්න ඉමේජ් එක අමතක වෙලා තිබුණේ ඉස්සෙල්ලා. ඔන්න ඒකත් අප්ලෝඩ් කරා. දැන් ආපස්සට ගියා. දැන් මම මේක රිෆ්‍රෙෂ් කරොත් මේ ඉමේජ් එක ආවා. අනික් එකේ නැත්තේ ඇයි? අපි බලමු. අනිත් එකේ නැත්තේ ඇයි මේකේ මං හිතන්නේ අපි ඒකේ මේ කොපියක් තියන්න ඕනේ.
ඒක තියෙන්නේ කම්පියුටර් එක ඇතුළේ ඉඳන්. ඒකේ චුට්ටක් කෝඩ් එකේ වෙනස් කරා නම් හරි. අපි ඒක වෙනස් කරමු ඒක නිසා. කෝඩ් එක පොඩි වෙනසක් කරන්න ඕන පුතේ. ඒක මම හાર્ඩ් ඩිස්ක් එකකින් අරගෙන තියෙන. ඒක නිසා මම මේ ස්ටාර් පේජ් එකට ඇවිල්ලා හරි HTML edit කියන එකට යනවා. හරි. ඔන්න ඔතන. ඔන්න මම ෆයිල් එකට ගියා. මෙන්න මගේ ඩිස්ප්ලේ එක. මම යනවා සෝස් එකට. සෝස් එකේ මෙන්න මෙතන තියෙනවා මේ C වල කියලා. මෙන්න මෙතන ප්‍රශ්න හින්දා තමයි ඒක වැඩ කරන්නේ නැත්තේ. මම මේක චුට්ටක් වෙනස් කරනවා. කම්පියුටර් එකේ එන එක මම මකනවා. කරලා සේව් කරනවා. ඔච්චරයි. දැන් පුතේ මම දැන් ආපහු ඇවිල්ලා හරි අය පාරක් වෙබ්සයිට් එකට ගියොත් www.pahanaonline/star කරට පේනවා ඇති අන්න අපේ පිටුව දැන් ඔන්ලයින් තියෙන්නේ. ඇති දෙයක් නෑ ඇත්තටම කිව්වොත්. එහෙනම් මම පුතාලට කිව්වා වගේ පුතාලා හදපු වෙබ් පිටු සහ ඒ ග්‍රැෆික් ෆයිල්ස් ටික මට එවන්න. එතකොට අපි අනිත් දවසේ මම ස්පේස් එකක් හදලා ස්ටුඩන්ට් ඒරියා කියලා පුතාලගේ නමින් අයි අප්ලෝඩ් කරලා දෙනවා. එතකොට මෙන්න මේ වෙබ් අඩවියෙන් ඕන කෙනෙකුට දැන් බලන්න පුළුවන්. දැන් පුතාලා මේක ඕන මෙක්කින් බැලුවොත් නේද? දැන් ඇක්සස් කරන්න පුළුවන්. හරි. පුතාලට තව මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවද ඒ කරපු ටිකේ? හරි. හොඳයි පුතේ. right පුතා WhatsApp කරා නම් හරි. හරි. එහෙම නැත්නම් පුතාලා මට ඊමේල් එකක් දාන්න. හොඳම දේ ඊමේල් කරන එක. පුතාලාගේ වෙබ් පිටුවයි ඒකේ පින්තූර ටිකයි තව මොන හරි තියෙන ඒවායි මට ඊමේල් එකක් දාන්න. අපේ ඊමේල් ඇඩ්‍රස් එක තමයි pahanaschoolofcomputing@gmail.com. ටෙලිග්‍රෑම් එව්වත් කමන්නේ. හරි. එහෙනම් මම පුතාලට ඔන්න පාඩම අවසන්. අපි ආයෙත් නෝට්පෑඩ් එකට ගියොත් අපේ ස්ක්‍රීන් එකට එන අපි වෙබ්සයිට් එකක් කොහොමද පබ්ලිෂ් කරන්න කියන එක බැලුවොත් වෙබ් හෝස්ට් එකට යන්න ඕනේ. මම ගියේ lankahost.net එකට. ඒකේ තමයි මම වෙබ් අඩවිය තියලා තියෙන්නේ. the domain name එක මම ගත්තේ ඔඩ මේ ඒගොල්ලන්ගෙන්මයි www.pahanaonline.lk කියන එක. හරි. එහෙනම් මම පුතාලා හැමෝම දැන් මම එක හෝම්වර්ක් එකක් ගිය සති දුන්න එක කරලා ඉවල තිබුණේ ඒක අද දවසේ කරලා ඉවන්න ඕනේ. දෙවෙනි එක තමයි පුතාලගේ පර්සනල් වෙබ්සයිට් එක හදපු එක. හරි. මට එවන්න ඕනේ අපි ඒක පබ්ලිෂ් කරමු. හරි. අර වෙබ් එකේ මේ තමුන්ගේ ගොඩ පෞද්ගලික දේවල් දාන්න එපා. නේද? ඒවා අපි දැනගත යුතු දේවල් පෞද්ගලිකවට හානි නොවන අනික් අයත් එක්ක ෂෙයා කරගන්න පුළුවන් තොරතුරු විතරක් පුතේ එවන්න ඕනේ. හරි පුතේ. එහෙනම් මේකත් එක්ක අපේ
පාඩම අවසන්. ඒතර අපිට එක පාඩමයි තව ඉතුරු වෙලා තියෙන්නේ. හරි? අපි එහෙනම් නේද? මේකට අදාළ ප්‍රශ්න ටිකක් අපි ඉස්සෙල්ලම කතා කළෙමු. මම ටිකක් පේපර්ස් ටිකක් එහෙම කරලා තමයි අන්තිම පාඩම කතා කරන්න යන්නේ. මොකද අන්තිම පාඩම එක දවසේ අපි කතා කරලා ඉවර කරන්න පුළුවන් කොටසක් තියෙන්නේ. ඒක නිසා මේ අපි දැන් පේපර්ස් වලට පුතේ බර තියෙනවා. හරි. right. හැමෝම යන්න kahoot.it වලට අපි ඉස්සෙල්ලම kahoot එකකින් පටන් ගමු. ඊට පස්සේ මම පුතාලට පේපර් එකක් ෂෙයා කරනවා. හරි පුතේ එහෙනම්. right. යන්න Kahoot වලට මම කිව්වාගේ kahoot.it වලට යන්න. right. අපි මුලින්ම පුතේ HTML වල එකක් ප්ලේ කරලෙමු. ලෑස්තිද පුතේ?
හරි නේද පුතේ? එහෙනම් මම ෂෙයා කරගන්නම්. ඩිස්කනෙක්ට් වේවි පුතේ. එහෙම වුණොත් ආයෙ පාරක් කනෙක්ට් වෙන්න. පාරක් කනෙක්ට් වෙමු අපි.